ආයුබෝවන් සියලු දෙනාටම PLC පාඩම් මාලාවේ අපි කලින් පාඩමේදී කතා කරා data types ගැන. ඊළඟට මම මේ පාඩමේදී මම ඔයගොල්ලන්ට දැන් PLC ඔයගොල්ලන්ට පේන දැන් PLC එක පික්චර් එකක් තියෙනවා, පින්තූරයක් තියෙනවා. මෙන්න මේ PLC එක යොදාගෙන තමයි මම ඔයගොල්ලන්ට මේ software එක මේ PLC පාඩම් මාලාව මුල් කොටස. ඒ කියන්නේ S7 200 මේ PLC එක යොදාගෙන තමයි step 7 microwin කියන software එක ගැන ඔයගොල්ලන්ට මම කියලා දෙන්නේ. ඉතින් මේ PLC එක ගත්තන් පස්සේ මේ PLC එක ඇවිල්ලා S7 200 CPU 224 XP AC DC relay කියන CPU එක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ PLC එක මේක compact module එකක්. මේ compact module එක තමයි ඔයගොල්ලන්ට පොඩි විස්තරයක් කරන්න මේක ගැන. මේ ගත්තන් පස්සේ මේක තියෙනවා මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා මේ අපිට input digital input දෙන්න තියෙනවා. මෙන්න මෙතන තියෙනවා digital output ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අපිට analog channel දෙකක් in කරන්න පුළුවන්. ඊළඟට මෙතන analog out කරන්න පුළුවන්. ඊළඟට මෙතන අපිට මේක supply දෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. ඊට අමතරව මෙතනින් අපිට පුළුවන් 24 supply එකක් out එළියට ගන්න පුළුවන්. ඊළඟ අපිට expansion module ගහනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට ගහලා ඊළඟ අපිට මේක expansion කරගන්න පුළුවන්. ඊළඟ මෙන්න මෙතන තියෙනවා port දෙකක් පෙන්නලා තියෙනවා. D9 port දෙකක්. මේ port දෙක තමයි අපි communication වලට පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ තියෙන්නේ RS485 කියන interface එක තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ RS485 කියන interface එකේ අපිට පුළුවන් මේ port දෙකක් තියෙනකොට අපිට තියෙන වාසිය තමයි එක port එකක් අපිට පුළුවන් අපේ PC එකට කියන්නේ කම්පියුටර් එකට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් port එක අපේ HMI එකක් හරි වෙන මොන හරි උපකරණයක් කරහා අපි data communication එකක් කරනවා අපිට අනිත් port එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට දැන් උදාහරණ අපිට තනි port එකක CPU එකක් එහෙම තිබුණොත් එහෙම අපිට ඒ දේ කරන්න බැරි වෙනවා. අපිට කම්පියුටර් එක ගහලා වෙලා program එක monitor කරගන්න හරි computer monitor කියන්නේ program එක modify කරන්න හරි මොන හරි දෙයක් කරන්න යනවනම් අපිට අර HMI එක ගලවන්න වෙනවා තනි port එකක් නෑ. අපිට port දෙකක් තියෙනවා නම් අපිට කිසි කරදරයක් නැතුව අපිට HMI එක සම්බන්ධ කරලා තියෙද්දිම අපිට පුළුවන් අනිත් port එකෙන් අපේ program එක monitor කරන්න එක කියන්නේ trouble shoot කරන්න කියලා program එක monitor කරන්න. එහෙම නැත්නම් program එක modification එකක් කරන්න වගේ දේවල් ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන් මේ අනිත් port එක පාවිච්චි කරලා. ඊළඟ මෙතන තියෙනවා ඉන්ඩිකේටර් බල්බ් කීපයක් තියෙනවා. මෙතන තියෙනවා run ඊළඟට stop මෙතන තියෙනවා ඊළඟට system fault එකක් આવත් මෙතන උඩ බල්බය පෙන්වනවා. ඊළඟට run කියලා බල්බයක් තියෙනවා. මෙතන stop කියලා බල්බයක් තියෙනවා. කියන්නේ මේක PLC run වෙනවා නම් අනිවාර්යයෙන්ම කොළ පාට බල්බය පත් වෙනවා මේ වැද බල්බ් එක. මේ තියෙන්නේ ඒ PLC එකේ wiring diagram එක තමයි මේ තියෙන්නේ. මේක කොහොමද wiring කරන්න කියලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මේක මේ system manual එකේ ඔයගලන්ට මම කලින් දීපු system manual එක Google Group එක හරහා මම system manual එක දීලා ඇති. ඒ system manual එකේ ඔයගලන්ට මේ පෙන්නලා තියෙනවා කොහොමද මේක wiring කරන්න කියලා. ඒ manual එකෙන් ගත්ත පින්තූරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තියෙනවා මේ තින්නේ මේක තියෙනවා digital input මෙතන තියෙනවා 7ක් 8ක් මෙතන තියෙනවා 6ක් ඔක්කොම 14ක් මේක input 14ක් තියෙනවා. මේ input 14ට අදාළ indicator මෙතන තියෙනවා මේ මෙතන 8ක් තියෙනවා මෙතන 6ක් තියෙනවා. මේ indicator 14 තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි අපි ඒක input කරන්න ඕනේ. ඒතර input කරනකොට අපිට ඉස්සෙල්ලම අපි මෙතන තියෙන ටර්මිනල් දෙකක් මෙන්න මේ ටර්මිනල් එකට අපි සප්ලයි දෙන්න ඕනේ. මේක 220 volt AC සප්ලයි එකක් මේකට දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන මේ CPU 224 XP AC DC relay කියලා තියෙනවා. මේ AC DC relay කියන එක තේරුම තමයි මේ මුලින් තියෙන අකුරු දෙක. මේකෙන් පෙන්නන මෙතන AC හෝ DC තියෙන්නේ. ඒකෙන් කියන්නේ මෙන්න මේකට දෙන්න ඕන power supply එක මොකද්ද කියලා. AC ද DC ද. AC නම් එක 110 වෙන්න පුළුවන් 230 වෙන්න පුළුවන්. ඒ වගේ voltage එක බලන්න ඕනේ මොකද්ද කියලා. ඊළඟට DC නම් එක ගොඩක් වෙලාවට 284 තමයි තියෙන්නේ. ඊළඟ මෙතන තියෙනවා DC. මේ DC කියලා කියන්නේ මෙන්න මේකෙන් digital inputs. මේ digital inputs මොනවද? ඒක තියෙන්නේ DC. DC න අනිවාර්යයෙන්ම තියෙන ගොඩක් වෙලාවට පාවිච්චි කරන බහුතරයක් PLC වල පාවිච්චි කරන 24. ඒ 24 තමයි එහෙනම් මේක පාවිච්චි කරන්නේ.
ඊළඟට තුන්වෙනි තුන RL වයි. RL කියන්නේ මේ රිලේ කියන එක. මේ රිලේ කියන එක කියන්නේ මේකේ අවුට්පුට් ඇවිල්ලා රිලේ අවුට් තමයි මේක තියෙන්නේ. ඒතකොට මේක වෙනස් වෙන්න පුළුවන් තමයි DC 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 වෙන්නත් පුළුවන්. එහෙමොත් තියෙන්නේ මෙතන DC power supply එක DC, input DC, output එකත් DC. ඒ කියන්නේ transient out වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේ තියෙන input එක දීලා මෙතන තියෙනවා command එක. මෙතන තියෙනවා L+ කියලා ගත්ත තියෙනවා M කියලා තියෙනවා. අපිට මෙතන මෙන්න මේ දෙකෙන් තමයි 24 out එකක් ගන්න පුළුවන්. 24 out එකක් ගන්න පුළුවන් මෙන්න මේ දෙකෙන්. මෙන්න මේ M එකයි මෙන්න මේ M එකයි මෙන්න මෙතන තියෙන M එකයි පටලවා ගන්න එපා. මේක ඇවිල්ලා මේ out 24 output එකේ minus එක මේක ඇවිල්ලා 24 out එකේ plus එක. මෙතන M මේ 1M 2M කියලා කියන්නේ මේ digital input වල common එක. ඒතකොට අපිට ඒකට minus දෙන්නත් පුළුවන් plus දෙන්නත් පුළුවන්. අරගොල්ලන්ට මම කලින් කියලා දුන්නා sync input source input කියලා. ඉතින් sync input හරි source input හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දී plus පාවිච්චි කරන්න පුළුවන් minus පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මෙතෙන්දී මේ m කියලා කියන්නේ minusම කියන එක නෙවෙයි. මෙතෙන්දී common කියන එක තමයි මෙතෙන්දී m කියන එකේ අර්ථය වෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට කැමති එක පාවිච්චි කරන්න පුළුවන්. එතන දැන් අපි මේ supply එක මොන එකට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ m කියන එකෙන් මේ m එකටයි common එකක් දීලා මේ plus එක වයර් එක මේ L එකෙන් මේ switch වලට signal දෙන්න පුළුවන්. ඊළඟට output ගත්තොත් output තියෙන්නේ relay out තියෙනවා. ඒතකොට relay out ගන්න පස්සේ මෙන්න මේ terminal එක මේ 1L කියන එක මේ L එකයි මේ L එකයි පටලවා ගන්න ඒකත් මේකේ out එකේ common එක. ඒතකොට මෙතෙන්ට අපිට දෙන්න පුළුවන් AC හෝ DC supply එකක් දීලා common එකට. ඒතර අපිට මෙතනින් ගන්න පුළුවන් මේ relay වලින් out ගන්න පුළුවන්. ඒතර මෙතන මේ common එකෙන් මෙන්න මේ බිංදුව 1 2 3 කියන output ටික ගන්න පුළුවන්. 2L වලින් 4 5 6 කියන output ටික ගන්න පුළුවන්. 3L වලින් 7 ඊළඟට 1 බිංදුව 1 1 කියන out ටික ගන්න පුළුවන්. දැන් මෙතන address ඊළඟට මෙන්න මේ තියෙනවා 0.1 0.2 0.3 කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක ඇඩ්‍රස් කරන එක. මේ තියෙන්නේ I0 කියලා කියන්නේ මෙන්න මේ ඉන්පුට් සෙට් එකේ නම්බර් එක පටන් ගන්න I0. එතකොට I0.0 I0.1 I0.2 ඒ දෙක නම්බර. එතන මේකෙත් ඒ වගේ තමයි I1.0 1.1 1.5 වෙනකන් විතරයි මේකේ තියෙන්නේ. ඒ වගේ තමයි මෙතන Q0.0 Q0.1 Q0.2 මෙතන තියෙනවා Q1.0 1.1 මෙතන අපිට output 10යි තියෙන්නේ input 14යි output 10ක PLC එකක් තමයි අපි දැන් මෙතන අපි මේක සඳහා පාවිච්චි කරන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා අපිට analog in කරන්න පුළුවන් input channel දෙකක් තියෙනවා. හැබැයි දෙකම voltage. අපිට ඒ voltage එකට දැන් පාවිච්චි කරන්න වෙන්නේ. ඒ මේ AB කියලා දෙකක් තියෙනවා. මේ දෙකටම common එක තමයි මේ M කියලා තියෙන්නේ. ඊට අමතරව අපිට මේ ඇනලොග් අවුට් එකක් තියෙනවා. ඒ අවුට් එකේ common එක M තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මෙතනින් අපිට එළියට ගන්න පුළුවන් current out එකක් හෝ voltage out එකක් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ එක channel එකයි. වර්ධව වටහා ගන්න එපා. මේ තියෙන්නේ VI කියලා තිබුණාට මෙතන තියෙන්නේ channel දෙකක් නෙවෙයි එක channel එකයි. එතන මේකේ out එකයි තියෙන්නේ input දෙකයි. එක්කෝ අපිට volt out එකක් ගන්න පුළුවන් නැත්නම් current out එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වයරින් එක අපෝ කොටස් වශයෙන් වෙන් කළා බොහෝ මෙතන පෙන්වලා තියෙනවා 24 volt DC input use at syncing. ඒ කියන්නේ common එකට ඍණ දීලා පාවිච්චි කරන්න ඕන. ඊළඟට source එකක් විදිහට පාවිච්චි කරනවා. common එකට ධන දීලා පාවිච්චි කරන්න ඕන. ඊළඟට මෙතන තියෙනවා output ගන්න ඕන. අර විදිහට source එකක් විදිහට අපි output එකක් ගන්න ඕන. sync එකක් විදිහට අපි output ගන්න ඕන. ඊළඟට මෙතන තියෙනවා analog input wiring ගන්න විදිහ. දැන් මේ ගත්තන් පස්සේ මෙතන තියෙනවා input channel දෙකක් තියෙනවා. මෙතන තියෙන මේ output channel එකයි තියෙන්නේ. මේක පෙන්නලා තියෙන්නේ. මේ E-channel එකකින් හැමතිස්සෙම පෙන්නන්නේ current out කියන එක. volt out එකක් පෙන්නන්නේ මේ විදිහ ධන ඍණ දාලා තමයි volt out එකක් පෙන්නන්නේ. ඊළඟට relay out එක තියෙන මෙතන relay out එකේ මෙතන තියෙනවා අපේ source එක කියන්නේ විදුලි සැපයුම supply එක. මෙතන common එක තියෙනවා. common එකට විදුලි සැපයුම දීලා ඒක අනික් කෙලවර අපිට load වලට දුන්නාන් පස්සේ අපිට මේකෙන් out එක ගන්න පුළුවන් මේ relay out එකෙන්. ඊළඟට මෙන්න මේ කොටස තමයි ඔයගොල්ලන්ට තව වැදගත් කොටසක්. මේක තියෙනවා අපිට දැන්
මේකේ තියෙනවා S7 200 PLC series එකක්ම CPU 221 222 224 224 XP XP PSI CPU 226 කියලා CPU කීපයක් ගැන මෙතන තියෙනවා. මෙන්න මේකේ අපිට යන්න පුළුවන් ලිමිටේෂන්. කියන්නේ අපිට කොච්චර ප්‍රමාණයක් මේක ඇතුලේ ලිමිට් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඕන මේක ලිමිට් එකක් තියෙනවනේ. දැන් මෙමරි වුණත් කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද? අපිට මේක අන්ලිමිටඩ් නෙවෙයි ලිමිටඩ්. හැමදාම ලිමිටඩ්. ඒක නිසා තමයි මේකේ අපිට කොච්චර යන්න පුළුවන්ද කියන එක තමයි මේකේ මේ chart එකෙන් පෙන්නලා තියෙන්නේ. ඒතර එහෙම ගත්තායින් පස්සේ මේකේ තියෙන මෙමරි පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය. මේ තියෙන්නේ මේකේ තියෙන මෙතන තියෙන 4096 බයිට් කියලා පාවිච්චි කරන්න පුළුවන්. user program size එක ගන්න පුළුවන්. අපේ program එක ගන්න පුළුවන්. බයිට් 4096 ප්‍රෝග්‍රෑම් එකක් අපිට දාන්න පුළුවන් මේ CPU එකට. මේ CPU දෙකටම එහෙමයි. ඊළඟට 224 ගත්තොත් ඒක අපිට යන්න පුළුවන් 8192ක්. ඒක අපිට වැඩි කරන්න පුළුවන් 12800 දක්වා memory expansion එකක් ගහලා. ඊළඟට CPU 224 XP ගත්තොත් එහෙම මේකයි මේකෙත් අපිට වැඩි කරන්න පුළුවන් ඕන 16 වෙනකම්. ඒ විදිහට මේකෙත් අපිට මේ යන්න පුළුවන් සීමාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊළඟට user data size එක. ඊට පස්සේ අපි මේක ඇතුලෙන් data වලට පාවිච්චි කරනෝනේ. ඒ data වලට යන්න පුළුවන් ප්‍රමාණය තමයි මේ දීලා තියෙන්නේ. byte කොච්චර ප්‍රමාණයකට යන්න පුළුවන්ද කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා process image input register. මම ඔයගලන්ට scan cycle එක architecture එක කියලා දෙද්දි ඔයගලන්ට කියලා දුන්නා image table කියලා එකක්. ඒතර අන්නේ image table එකේ size එක තමයි මේ දීලා තියෙන්නේ. දැන් මේකේ තියෙනවා i0.0 ඉඳලා i15 කියන්නේ 15.7 දක්වා. ඒ කියන්නේ බයිට් කීයක්ද? බයිට් 16ක් තියෙනවා. මේ බයිට් 16ක් තිබුණාට අපි ගත්ත CPU 200 අපි පාවිච්චි කරන මේ CPU එක මෙන්න මේක 224 XP. එතකොට ඒකේ තියෙනවා i0.0 ඉඳලා i15.7 දක්වා. කියන්නේ i.0.0 ඉඳලා i15.7 දක්වා රේන්ජ් එක ගත්තාම මෙතන තියෙනවා බයිට් 16ක්. නමුත් අපේ PLC එක තියෙන්නේ i0.0 ඉඳලා i1.5 දක්වා විතරයි අපිට ඒක තියෙන්නේ. නමුත් අපිට image table එක තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයකට. ඒ කියන්නේ මේක තියෙන්නේ අපිට ඕනනම් පුළුවන් expansion ගහලා. expansion ගහලා අපිට යන්න පුළුවන් මෙන්න මේ සීමාව දක්වා යන්න පුළුවන් කියන එක තමයි මේ පෙන්වලා දෙන්නේ. අපිට expansion module ගහලා input expansion module ගහලා අපිට මේ 15.7 දක්වා යනකම් අපිට යන්න පුළුවන් input වලට. ඒ වගේ තමයි output වලට. output වලට 15.7 දක්වා යනකම් අපිට output වැඩි කරගන්න පුළුවන් expansion module පාවිච්චි කරලා. ඊළඟට analog input ගත්තොත් analog input ඒක හඳුන්වන්නේ AIW කියලා. ඒතකොට AIW ගත්තන් පස්සේ දැන් මේ CPU වල යන්න පුළුවන් සීමාවල් තියෙනවා. දැන් මේ CPU ගත්තොත් 0 ඉඳලා 30 දක්වා යන්න පුළුවන්. දැන් මෙන්න මේ CPU ගත්තොත් 0 ඉඳලා 62 දක්වා යන්න පුළුවන්. channel 62කට යන්න පුළුවන්. නමුත් ඇත්තටම channel දෙකයි මේ CPU එකේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඊට වඩා යන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපි expansion module පාවිච්චි කරන්න ඕන. ඊළඟට analog input read කරන එක තමයි කියන්නේ අපි ගත්ත. ඊළඟට analog output. අපිට analog output වලට යන්න පුළුවන් සීමාව ඒකම තමයි. ඒතකොට ඒකෙදි analog input හඳුනන්නේ AIW, AQW. AQW තමයි output, input AIW. ඊළඟට variable memory. ඔයගොල්ලන්ට අර memory registry කතා කරද්දී M කියන memory registry කතා කරා. මේ තියෙන M කියන memory registry M කියන එකේ තියෙන්නේ M.0.0 ඉඳලා M31.7 දක්වා. ඒ කියන්නේ M32ක් byte 32ක් යන්න පුළුවන්. මේකේ අපිට සීමාව තියෙනවා. byte 32ක් තමයි මේ හැම CPU අපිට M registry යන්න පුළුවන් limit එක. නමුත් අපිට මේ variable memory V කියන එක ගත්තොත් එහෙම V කියන එකේ මෙන්න මේක තියෙනවා VB බිඳුවේ ඉඳලා VB 2047 දක්වා යන්න පුළුවන්. දැන් මේ අපේ මේ CPU ගත්තොත් එහෙම මේක යන්න පුළුවන් VB බිඳුවේ ඉඳලා VB 10239 දක්වා ලොකු අගයකට අපිට යන්න පුළුවන්. මෙන්න මේ CPU එක පාවිච්චි කරන් පස්සේ. කියන්නේ මේ VB එකත් අර V memory එකම අර M memory එක විදිහම තමයි byte වලට bit වලට double word වලට word වලට කොහොමද වෙන් කරගන්නේ කියලා අර විදිහම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ local memory කියලා තව තියෙනවා. ඒකත් ඒ විදිහම තමයි. ඒකේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊළඟට special memory. මේ special memory ගුවන් පස්සේ මේ ගොඩක් කරලා මේ special memory තියෙන read only විතරයි. මොකද මේක එනවා CPU එකෙන් අපිට මොනවා හරි message එකක්
එහෙම නැත්නම් clock pulse එකක් ගන්න, එහෙම නැත්නම් message එකක් read කරන්න. කියන්නේ system memory තමයි මේ තියෙන්නේ. අපිට ඒතර ඒවයි පාවිච්චි කරාම අපිට තියෙන්නේ මේවා අපිට ඒක message මොන හරි දෙයක් කියව ගන්න තමයි මේක පාවිච්චි. අපි පාවිච්චි කරනකොට බලමු කොහොමද එන්නේ කියලා. ඊළඟට timers පාවිච්චි කරොත්. timer ගත්තොත් එහෙම return to on delay timers. return to on delay timers කියලා මම timer කරනකොට ඔයගොල්ලන්ට මම කියලා දෙන්න. ඊළඟට on off delay timers. electrical කරන අය දන්නවා on delay timer off delay timer. return to timer කියන එකක් දන්නවා ඇති. මේ timer ගත්තන් පස්සේ අපිට timer යන්න පුළුවන් 256 උපරිම යන්න පුළුවන්. මේක වෙනස් වෙන විදිය මම අපිට මේ යන්න පුළුවන් මේක කොටස් වලට දැන් return to timer මෙච්චරයි on delay timer මෙච්චරයි off delay timer මෙච්චරයි කියලා අපිට සීමාවල් තියෙනවා. ඒ සීමාවල් ගැන කතා බලමු අපි PLC program එකේදී. ඊළඟට counter ගත්තත් එහෙම counter උත් යන්න පුළුවන් බිඳුවේ ඉඳලා 255 දක්වා. එතකොට ඒක C වලින් කියනවා counter. ඊළඟට high speed counters ගත්තොත් අපිට counter වල ඊළඟට high speed counter කියන්නේ අපි encoder වගේ එකක් දානවා අපිට high speed counters තියෙන. ඉතින් high speed counter යන්න පුළුවන්. ඒත් අපිට යන්න පුළුවන් උපරිම බිඳුවේ ඉඳලා 5 දක්වා counter 6ක් තමයි යන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක ගත්තොත් එහෙම operand range කියන්නේ අපි කියනවා bit access කියන්නේ byte එකයි bit එකයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ I මේ CPU එකේ යන්න පුළුවන් සීමාවල් ටික මම කලින් කිව්වා ඒකම තමයි තියෙන්නේ. Q යන්න පුළුවන් සීමාවල් ටික තියෙනවා. V යන්න පුළුවන් සීමාවල් ටික තියෙනවා. ඊළඟට මේ M කියන memory ඊළඟට special memory S කියන memory timer counter L කියන memory එක තමයි මේ තියෙන්නේ. ඒකම byte වශයෙන් යනවා නම් කොහොමද යන්න පුළුවන්? දැන් මෙතන මේ bit වලින් පේනකොට ඔයගොල්ලන්ට පේනෝනේ I 0.0. ඊළඟට byte වලින් යනවා IB. ඊළඟට මේ M කියන එක ගමු. ඒතර M කියන එක ඔයගොල්ලන්ට දැන් තේරෙනවා M කියන එක කියලා දීලා තියෙන්නේ. M 0.0 මේකේ තියෙන්නේ MB බිඳුව. ඒතර මේ MB byte එක තමයි මේ බිඳුව කියන byte එක. මෙතන තියෙන්නේ MB බිඳුව byte එකේ බිඳුව වෙනි bit එක. ඒ කියන්නේ පළවෙනි bit එක. තමයි මේ කියලා තියෙන්නේ. ඒතර ඒකේ bit වලින් යනනම් කොච්චරද byte වලින් යන පුළුවන් කොච්චරද කියලා මේ සීමාවල් තමයි පෙන්නලා තියෙන්නේ. ඊළඟට ඒකම word වලින් යනනම් කොච්චරද word වලින් යන පුළුවන් කොච්චරද කියන මේ සීමාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් දැන් ගත්තොත් එහෙම මේ MW කියලා දැන් අපි හඳුන්වලා තියෙනවා. කලින් පෙන්නුවේ M බිඳුවයි දශම බිඳුව. ඊළඟට MB බිඳුව. මෙතන MW බිඳුව. කියන්නේ bit එක byte එක word එක. දැන් double word එනකොට MD double word එක. ඒතර V වලටත් ඒක අදාළයි. මේ Q වලටත් අදාළයි. I වලටත් අදාළයි. හැම එකටම අදාළ double word එකක් කෝල් කරනවා නම් D කියලා තමයි එන්නේ. ඒතර අපිට ඒ පාවිච්චි කරන registry අනුව මුල අකුර වෙනස් වෙනවා මොකද්ද කියලා. හරි අපිට මේ ටික තමයි අද අපි සාකච්ඡා කරන්නේ අපේ PLC අපි පාවිච්චි කරන PLC ගැන තමයි මම ඔයගලන්ට හඳුන්වීමක් කරේ. අපිට ඊට පස්සේ අපි 300 PLC එකක් කරනකොට අපි 300 PLC කරනකොට අපි ඒකෙත් මේ වගේම මේ අපි ඒක data sheet එක අරගෙන අපි ඒක සාකච්ඡා කරමු. එහෙනම් ඔබ සියලු දෙනාටම මම ඉල්ලීමක් කරනවා මගේ මේ ප්‍රෝග්‍රෑම් කියන්නේ වැඩසටහන් මාලාව පිළිබඳ ඔයගොල්ලන්ගේ අදහස් මට මේ තාක් පළවෙනිවෙන් එච්චරම කියන්නේ පැහැදිලි අදහසක් ඔයගොල්ලන්ගෙන් හම්බුනේ නැහැ. කියන්නේ හොඳ හෝ නරක. ගොඩක් දෙනෙක් හොඳයි good thank කියලා දාලා තිබුණා. නමුත් එහෙම නෙවෙයි. ඔයගොල්ලන්ගේ ඇත්ත අදහස මට ඉදිරිපත් කරන්න. මොකද මගේ අදහසක් නැහැ. ඔයගොල්ලෝ මගේ ළඟ නෙවෙයි ඉන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා තමයි ඉගෙන ගන්න. ඉතින් ඔයගොල්ලෝගේ දැනුම කොතනට දැන් ඇවිල්ලාද කොහොමද තියෙන්නේ කියන එක මට අවබෝධයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මට ප්‍රතිචාර දක්වන ප්‍රතිචාර වලින් තමයි මට ඔයගොල්ලන්ගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි.